සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදහැවත්නි දිනින් දින වෙනස් වන ජීවිතයේ යථාර්ථය පසක් කරමින් සදැහැති ඔබගේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනයකම සදැහැති ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්මදේශනාව සමාරම්භ කරන්නටයි මේ සූදානම. සුපුරුදු පරිදි අද දිනේදීත් මේ උතුම් වූ දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් වූ කේන්ද්‍රස්ථානයට වැඩමවා වැඩ සිටින කහපොළ ශ්‍රී සද්ධර්ම මහා විහාරය මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උභය විහාරාධිපති කම්මඨානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැමදෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද දින දායකත්වයෙන් කටයුතු කරනවා දෙල්ගොඩ පදිංචි කල්යාණි ගමගේ ආතර් කෝරළගේ රන්සිලු කෝරළගේ සහ විදුෂිනී ජයසූරිය ඇතුළු ඒ පවුල්වල සුපින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාත්‍රිචාලය හරහා සෑම බ්‍රහස්පතින්දා දිනකම විකාශනය වෙන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ඒ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනයක් සඳහා දායකත්වය අරගත්ත දෙල්ගොඩ පදිංචි කල්යාණි ගමගේ ආතර් කෝරළගේ රන්සිලු කෝරළගේ සහ විදුෂිනී ජයසූරිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් ලංකා වාසී සියලු දෙනාට විතරක් නෙමෙයි සියලු ලෝක වාසී සියලු දෙනාටත් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ධර්ම දානයක් වශයෙන් පරිත්‍යාග කරනවා. මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරලා ඉහළම ආනිසංස ලැබෙන පින්කමයි. ඒ පින්කමටයි දායකත්වයේ ගත්තේ. ඒ පිළිබඳව සතුටු සිතින් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අපි පසුගිය දේශනාව තුල නැවැත්වී උපාදාන පිළිබඳව. ඔයත් දන්නවා මේ ධර්ම දේශනා මාලාවක් තුලින් ඒ සසරින් නිවනට මාතෘකාව යටතේ සීල විසුද්ධිය පිළිබඳව විස්තර කළා. ඒ වගේම චිත්ත විසුද්ධි පිළිබඳව විස්තර කළා. ධිට්ඨි විසුද්ධි පිළිබඳව විස්තර කරගෙන ආව ගොඩාක් කාලයක්. ඒකේ අවසාන භාගය තමයි දැන් තියෙන්නේ. දැන් ඔයත් උතුම් වූ සීලයක පිහිටියා. එකඟ වූ සිතින් බණ ඇහුවොත් වැඩෙන්නේ ප්‍රඥාව. Taman දන්නේම නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටිලා කියලා. බුදුරජාණන් වහන්සේ අපට සදාකාලික සැනසෙල්ලක් ලබා ගැනීම සඳහා මාර්ගයක් දේශනා කළා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියන්නේ උතුම්, අෂ්ට කිව්වේ 8ට, අංග 8යි, ශ්‍රේෂ්ඨතම මාර්ගය නිවනට. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් වෙන්නේ අංග 3යි. සීල, සමාධි, ප්‍රඥා. දැන් උතුම් වූ සීලයක පිහිටි පංච සීලය. එකඟ වූ සිතින් බණ ඇහුවොත් ඒකට කියන සමාධි කියලා. වැඩෙන්නේ ප්‍රඥාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ නම් තමන් ඇවිල්ලා තියෙන නිවැරදි
මාර්ගය. ඒ නිවන් මඟ. එනිසා නිවන් මඟ විවෘත කරන ධර්ම දේශනාව. උපාදානය ගැන අපි පසුගිය දේශනාව තුළ සඳහන් කළා කාම උපාදාන. මේක තව තියෙනවා ටිකක්. කාමයන් උපාදාන කරනවා කැමැති දේ තදින් අල්ල ගන්නවා. කැමැති දේ කාමයයි ඒක තදින් අල්ල ගන්නවා. තදින් අල්ල ගන්නවට කියනවා උපාදාන කියලා. එහෙන් රූප දැකලා රූප උපාදාන කරනවා. රූප උපාදානක් ගන්න. ශරීරය අධ්‍යාත්මික බාහිර දෙකම උපාදාන කරගෙන ඉන්නවා. වැඩිම උපාදාන කරගෙන ඉන්නේ තමන්ගේම ශරීරයයි. තමන්ගේ ශරීරය තමයි වැඩිම උපාදාන කරගෙන ඉන්නේ. තදින් අල්ලගෙන ඉන්නවා. ඇහැට අනතුරක් වෙනවට කැමති නැහැ. ඇහැ තදින් අල්ලගෙන ඉන්නේ. කනට අනතුරක් වෙනවට කැමති නැහැ. තදින් අල්ලගෙන ඉන්නේ කන. නාසයට අනතුරක් වෙනවට කැමති නැහැ. තදින් අල්ලගෙන ඉන්නේ. දිවට අනතුරක් වෙනවට කැමති නැහැ. තදින් අල්ලගෙන ඉන්නේ. ශරීරයට අනතුරක් වෙනවට කැමති නැහැ. තදින් අල්ලගෙන ඉන්නේ. කාම උපාදාන. රූප උපාදානක්. මේ පහ අස කන නාසය දිව ශරීරය කියන පහ අයිති රූපේට. මේ රූපයක් නෙමෙයි උපාදාන කරන්නේ. සතර මහා ධාතු. හේ ඇස සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. කන සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ. නාසය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. දිව සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. ශරීරය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතු. පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කිව්වේ දියර ගතිය. තේජෝ කිව්වේ උණුසුම, වායෝ කිව්වේ වායුව. ඒතර ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් නෙමෙයි උපාදාන. කියන්නේ තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මොකන්ද? සතර මහා ධාතු. ඇහැට නොපෙනෙන බලවේගයක් ශක්තියක් තමයි. ශක්තියින් හතරක් තමයි උපාදාන කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප උපාදානස්කන්ධ දුක්ඛ. රූප උපාදානස්කන්ධ දුක්ඛ. මේක උපාදානය කරගෙන ඉන්න තාක්කල් දුකයි. එහෙනම් මොකද කරන්නේ? ඔක අතහරින්න. අතහැරීමම සැනසීම. ඇසට කැමති වෙලා වැඩක් නැහැ. එයි. ඇස අනිත්‍ය ධර්මතාවයක්. කොයි වෙලාවෙ හරි ඔක නොපෙනියනවා. කන තදින් අල්ලගෙන වැඩක් නැහැ. ඔක අනිත්‍ය ධර්මතාවයක්. ඔක කොයි වෙලේ හරි ඇහෙන්න නැතු යනවා. නාසයට කොයි වෙලේ හරි ගඳ සුවඳ දැනෙන්නේ නැතු යාවි. දිවට කොයි වෙලේ හරි රස දැනෙන්නේ නැතු යාවි. සමහර කෙනෙක් කියන අසනීප වුණාම මට රස දැනෙන්නේ නැහැ කියලා. එහෙම කියනවා. මට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියනවා. ඒ ඉන්ද්‍රිය නක්‍රියතාවය. ඉන්ද්‍රියන්ගේ දුබලතාවය. කය ශරීරය අල්ලගෙන ඉන්නවා. ශරීරේ කියවම අභ්‍යන්තරයේ තියෙන සියලුම දේවල් උපාදාන කරන්නේ. කෙස් ටිකත් උපාදාන කරගෙන ඉන්නවා. ඔක පාට වෙනවට සුදු පාට වෙනවට කැමතිම නැහැ. අල්ලගෙනමයි. නියපොතුත් ඒ වගේ. ලස්සනට හැඩට කපලා ඒක මනසින් අල්ලගෙන ඉන්නේ, තදින් අල්ලගෙන ඉන්නේ. උපාදාන. දතුත් ඒ වගේ. එකක්වත් හැලෙනවට කැමති නැහැ. හැමදාම ඔක්කොම ටික තියෙනවා නම් තමයි කැමති. හැබැයි තියාගන්න බෑ. තියාගන්න බැරි දේවල් තමයි අපි තදින් අල්ලන් තියෙන්නේ. බලන්න. හරි කැමති. අවුරුදු 16, 18, 20 වගේ වයස වෙනකොට අර සතර මහා ධාතුන්ගේ හැඩය ගත්ත දත් ටික ලස්සනට තියෙනවා 32ක් තියෙනවා. හැබැයි 40, 50, 60, 70 වගේ වෙනකොට එකින් එක හැලිලා අන්තිමට අර හැඹිලිය වගේ වෙනවා. අර මාකට් එකේ වෙළඳ පොලේ ඒ වෙළඳාම් කරන අම්මලා ගාව තියෙන හැඹිලියක්. ඒ වගේ වෙනවා. එකක්වත් නැහැ. එහෙම වෙනවද? එහෙනම් ඇයි ඔක උපාදාන කරන්නේ? තදින් අල්ලන් ඉන්න. තදින් අල්ලගත්තොත් දුකයි. එකක් වැටෙනකොට සතුට වෙනවද දුක් වෙනවද? දෙකක් තුනක් හතරක් වැටුණා සතුටුද දුකක්? ඇයි අල්ලන් ඉන්න කින්ද දුකයි? අතහැරියොත් ඔක ගැලවුණාට ප්‍රශ්නයක් නැහැ. ආසාවෙන් අල්ලන් ඉන්න තාක්කල් දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප උපාදානස්කන්ධෝ උපාදාන කරගෙන ශාරීරික අභ්‍යන්තරයේ ඇතුලේ යම්කිසි ඉන්ද්‍රියක් අක්‍රිය වුණොත් සමහර අයගේ heart එකේ වැල් කීපයක් වැඩ කරන්නේ.
බ්ලොක්. වකුගඩුවක් අක්‍රියයි. වෙනහල්ල අක්‍රියයි. අක්මාව අක්‍රියයි. පිත්තාශයේ යම් ගැටලුවක්. සංදිවල යම් ගැටලු. දැන් කියනවා අමාරුයි දුකයි. ඇයි? අල්ලගෙන ඉන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ ගිරිමානන්ද හාමුදුරන්ට කිව්වා. ලෙඩ වෙලා අසනීප වෙලා හිටිය බෙහෙත් දුන්නේ නැහැ. ශරීරයට බෙහෙත් දුන්නද? ගිරිමානන්ද සූත්‍රය අහලා තියෙනවා. දන්නව. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? දස සංඥාවක් දේශනා කරා. නේ? සංඥාව කියන්නේ හඳුනගන්න. ඔය විඳින වේදනාවක් නෙමෙයි හඳුනගන්න කිව්ව මෙන්න මේ ටික හඳුනගන්න කිව්වා. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා আদি වශයෙන් කියවනේ. සංඥා කියන්නේ හඳුනගන්න. මෙන්න මේ පැත්තට සිත හරවන්න කිව්වා. මේක ලෙඩ වෙන එක. මේක බිඳින එක. මේක paludu වෙන එක. මේක බිත්තරයක් වගේ එකක්. යන්තම් කොහරි ගෑවිච්ච ගමන් මොකද වෙන්නේ? බිඳිනවා. ඒ වගේ එකක්. හැබැයි මේක අපි තදින් අල්ලන් ඉන්නවා. රූප උපාදානස්කන්ධ. එහෙනම් ඒක දුකක්. අතහරින්න. බුදුරජාන් වහන්සේ මේ ශාරීරිය පිළිබඳ උපාදානය අතහැරියද නැද්ද? අතහැරියා. රහතන් වහන්සේලා මේ ශාරීරියේ මොන ඉන්ද්‍රියන් පිළිබඳවද තදින් ග්‍රහණය කරන් හිටියේ? කිසිම ඉන්ද්‍රියක් පිළිබඳව ග්‍රහණයක් නැහැ. අතහැරියා. අපි තාම අල්ලගෙන ඉන්නවා. අල්ලගත්තේ අතින් නෙමෙයි, මනසින්. මනසින් අල්ලන්නේ. මනසින් අතහරින්න. මනසින් අතහැරියට රූප උපාදානස්කන්ධ දුක්ඛ වෙන්නේ. අල්ලන් ඉන්න තාක්කල් දුක්ඛ. රූප උපාදානස්කන්ධ දුක්ඛ, වේදනා උපාදානස්කන්ධ දුක්ඛ, සංඥා උපාදානස්කන්ධ දුක්ඛ, සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ, විඥාන උපාදානස්කන්ධ දුක්ඛ, පංච උපාදානස්කන්ධ දුක්ඛ. තදින් ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් දුකයි. තදින් ග්‍රහණ කරගෙන ඉන්න තාක්කල් නැවත නැවත ඔක ලැබෙනවා. ඒ ග්‍රහණය එයි උපාදානය නිසා කර්ම කරනවා. මේක ආරක්ෂා කරගන්න, මේක රැකගන්න, මේක පෝෂණය කරන්න කර්ම කරනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, වැඩි කාම සේවනයන් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. ඒ සෑම දෙයක්ම කරන්නේ මේක රකින්න, ආරක්ෂා කරන්න. මේක පිළිබඳව ආශාව අතහැරියොත්, ශරීරය පිළිබඳව උපාදානය අතහැරියොත් කර්ම කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක පිළිබඳව කැමැත්ත අතහරින්න. කැමැත්ත අතහැරිය දාට තමයි නිවන් දකින්න පුළුවන්. මේක අල්ලගෙන ඉන්න තාකල් නිවන් දකින්න බෑ. නැවත නැවත ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ අපා වෙන්න පුළුවන්. දෙපා වෙන්න පුළුවන්. සිව්පා වෙන්න පුළුවන්. බොහෝපා වෙන්න පුළුවන්. අපා කියේ පාද නැහැ. දෙපා. දැන් ලැබිලා තියෙන්නේ දෙපා. සිව්පා. එහෙම නැහැ අපිට. බොහෝපා. එහෙමත් නැහැ අපිට. දැන් ලැබිලා තියෙන එකක් දෙපා. හැබැයි අර උපාදානය අතහැරියේ නැත්තම් පාද නැතිවත් ලැබෙනවා, දෙපායවත් ලැබෙනවා, පාද හතරේවත් ලැබෙනවා, බොහෝ පාදේවත් ලැබෙනවා. ලැබෙනවාමයි. ඇයි? උපාදානය නිසා කර්ම කරනවා, කර්ම නිසා විපාක විඳිනවා. එහෙනම් විපාක පිණිස තිරිසන් ලෝකය, නිරය, പ്രേත ලෝකය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඔය සෑම තැනකටම යන්නේ උපාදානය නිසා. එහෙනම් රූප උපාදාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක උපාදානය අතහරින්න. උපාදානය අතහරින්න. බාහිර දේවල් පිළිබඳව උපාදානය අතහරින්න පුළුවන්. ඒක අපි නුවණින් කල්පනා කරාම අපට තේරෙනවා ගෙවල් දොරවල් කවදා හරි අතහැරලා යන්න වෙනවා. ඒක ඉන්න අයට බාර දීලා යන්න වෙනවා. ඉඩකඩම් ටික ඉන්න අයට දෙන්න වෙනවා කියන එක අපි මනස හොඳින් අඳුනගෙන තියෙන්නේ. තේරෙනවා, වැටහෙනවා. යාන වාහන තියනවා නම් ඒවත් කාට හරි දෙන්න වෙනවා කියලා දන්නවා. ඒ මරණයට වෙලාවක් නැහැ, ස්ථානයක් නැහැ, දිනයක් නැහැ, ආකාරයක් නැහැ. කාටවත් එහෙම කලින් තීරණයක් ගන්න බෑ. එහෙනම් ඒ යන වෙලාවට ඔය සියල්ල තියලා යන්න වෙනවා. නේ? හැබැයි අපි ගෙනියන්නේ මනසට ගත්ත දේ ගෙනියන්නේ. අන්න තදින් අල්ලගෙන හිටියානම් අපිට ඒ දේ ගෙනියන්න වෙනවා. ඒතර තදින් අල්ලගෙන හිටියානම් මේ ශරීරය නැවත ශරීරයක් ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් මේ ශරීරයේ තියෙන ඇල්ම ආශාව කැමැත්ත
තෘෂ්ණාව, තණ්හාව නිසා තමයි උපාදානය. තණ්හාවක් නැත්නම් උපාදානයක් නැහැ. එහෙනම් දැන් මේ රූපේ පිළිබඳ උපාදානය කවදද අතහරින්නේ? අදත් පුළුවන්. හෙටත් පුළුවන්. ලබන මාසෙත් පුළුවන් වන්න. 2021ෙත් පුළුවන්. ඊගා භවෙත් පුළුවන්. අපි කොයි වෙලාවෙ හරි මේක අතහරින්න වෙනවා. සැනසෙල්ලක් නම් බලාපොරොත්තු වෙන්නේ. නිවනක් නම් බලාපොරොත්තු වෙන්නේ. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක අල්ලගෙන ඉන්න තාක්කල් උරුම වෙන්නේ දුක්. එහෙනම් අපි හොයන්නේ දුක්ද? දුකෙන් නිදහස් වීමක්ද? නිදහස් වීමක් නම් මොකද කරන්න ඕන? එහෙනම් මේකට තියෙන ඇල්ම ආසාව අතහරින්න. අල්ලන්න එපා. දැන් අල්ලගෙන වැඩක් තියෙනවද? නෑ. අර ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් ඔක්කොම තියලා යන්න වෙනවා. අපි දන්නවා ඒවා අතහරින්න වෙනවා කියලා. හැබැයි අපි අල්ලගෙන ඉන්නවා මේ ශරීරේ. මේක අතහරින්න කැමති නෑ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ බාහිර දේ පිළිබඳව උපාදානෙ නෙමෙයි. මේ අධ්‍යාත්මය. ඇසට තියෙන තදැල්ම, කනට තියෙන, නාසයට තියෙන, දිවට තියෙන, ශරීරයට තියෙන, මනසට තියෙන තදැල්මයි අතහරින්න කියන්නේ. ඒකයි අතහරින්න ඕනේ. ඒක අතහරින්න නම් ඒකේ ස්වභාවය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. රූපේ කියන්නේ දුක් ගොඩක්. රූපේ කියන්නේ පෙන පිටක්. පේන පිඬු උපමා. දැන් පෙන පිටක තියනවද හරයක් වටිනාකමක් ප්‍රයෝජනයක් තියනවද? ඒකේ ඉන්නවා කඩි ඉන්නවා, දිමියෝ ඉන්නවා, කූඹි ඉන්නවා, පොඩි පොඩි පරණඩැල් තියෙනවා. දැක්කලා තියනවද ගගේ ගහගෙන යන පෙන ගොඩවල්? දැක්කට තියෙනවා. පොඩි කෝටු කෑල්ලකින් ගැහුවම මොකද වෙන්නේ? විනාශ වෙනවා. ඒ වගේ තමයි මේ ශරීරය, විතරයක් වගේ. එහෙනම් මේකේ ඇල්ම අතහරින්න හැබැයි ඒක තීරණය කරන්න මං අද අතහරිනවද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉදිරිය අතහරිනවද කියලා. හැබැයි එදාටත් කරන්න වෙන අතහරින්න. එහෙනම් ඇයි එච්චර කල් ඉන්නේ? අද අතහරින්න. කොච්චර කිව්වත් ඔක වතනින් එළියට ගියාම කල්ලගෙනම යන්නේ. මේක මගේ. ඒ වැරදි දැකීම තුළ. ඒක මගේ කියලා ගත්ත තැනම වැරදි දැකීම. මගේ නෙමෙයි. මගේ නම් මේක මට ඕන විදියට තියෙන්නේ. මට ඕන විදියටද තියෙන්නේ? නෑ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. එහෙනම් රූපේ උපාදාන කන්ද දුක්ඛ. වේදනා උපාදාන කන්ද දුක්ඛ. විඳීම තදින් අල්ලගෙන නැද්ද? ඇහෙන් විඳිනවා තදින් අල්ලගත්තා. කනෙන් විඳිනවා තදින් අල්ලගත්තා. නාසයෙන් විඳිනවා තදින් අල්ලගත්තා. දිවෙන් විඳිනවා තදින් අල්ලගත්තා. ශරීරයෙන් විඳිනවා තදින් අල්ලගත්තා. මනසින් විඳිනවා තදින් අල්ලගත්තා. නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තදින් අල්ලගත්තද උපාදාන. වේදනා උපාදානස්කන්ධ දුක. එහෙනම් විඳින්නේ තදින් අල්ලගෙනද දුක. එයි ඒ විඳීම වෙනස් වෙනවනේ. වෙනස් වීම තුළ දුකක් නෙමෙයි දෙන්නේ. සෑම මොහොතකම එන්නේ සොම්නස් වේදනාමද? කායික සුව වේදනාම දෙන්නේ නෑ. කායික දුක්ඛ වේදනා එන්නේ නැද්ද? මානසික දුක් මුසු වේදනා එන්නේ නැද්ද? මේක දුකයි. ශෝකේ එන්නේ නැද්ද? කනගාටු එන්නේ නැද්ද? ඒ සිතුවිලි. හැඬීම් එන්නේ නැද්ද? වැළපීම් එන්නේ නැද්ද? ප්‍රියංගෙන් වෙන්වීම එන්නේ නැද්ද? අප්‍රියයන් හා එක්වීම එන්නේ නැද්ද? කැමැති දේවල් නොලැබී යන ස්වභාවයක් නැද්ද? අකමැති දේවල් ලැබෙන ස්වභාවයක් නැද්ද? සැපයිද? හැබැයි ඔක අල්ලගෙන ඉන්නවා. විඳිනවා. එතකොට විඳින තැන රහතන් වහන්සේ උතනින් අතහරිනවා. රහතන් වහන්සේටත් එහෙන් රූප දැක්කහම රහතන් වහන්සේ විඳින්නේ නැහැ. හැබැයි වේදනාවක් දැනෙනවා. විඳින්නේ අපි එහෙන් අරගෙන විඳිනවා අපි. කනෙන් අරගෙන විඳිනවා. රහතන් වහන්සේට බාහිර ශබ්ද ඇහෙනවා. හැබැයි විඳින්නේ. ඇසෙන් රූප දකිනවා විඳින්නේ. නාසයට ගඳ සුවඳක් දැනෙනවා විඳින්නේ. දිවට රසක් දැනෙනවා විඳින්නේ රහතන් වහන්සේ. ශරීරයට පහසක් දැනෙනවා විඳින්නේ. මනසෙන් අරමුණුත් ගන්නවා හැබැයි විඳින්නේ. අපි විඳිනවා. ඒතර විඳින පුච්චලයට විඳවන්න වෙනවා. විඳවනවා ඊට පස්සේ. ඊට පස්සේ කියන දුකයි කියලා. ඒ නිසා වේදනා උපාදානස්කන්ධ. වේදනාව උපාදාන කරගෙන හිටියොත් දුකයි. වේදනා උපාදානස්කන්ධ. සංඥා උපාදානස්කන්ධ. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංඥාව කියන්නේ වර්ණය.
රූප සංඥා රූප හඳුනා ගන්න. ශබ්ද සංඥා ශබ්ද හඳුනා ගන්න. ගන්ධ සංඥා ගන්ධ සුවඳ හඳුනා ගන්න. රස සංඥා රසය හඳුනා ගන්න. පොට්ටබ්බ සංඥා පාස හඳුනා ගන්න. ධම්ම සංඥා අරමුණ හඳුනා ගන්න. සංඥාව කියන්නේ මිරිඟුවක්. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ සුද්දාස්තික කලාපේ සතර මහා ධාතු. හැබැයි අපි එහෙම ගන්නෑ. ඒවා වර්ණේ ගන්නවා. වර්ණය තදින් මනසින් ගන්න නැද්ද? උදාහරණයක් ගත්තොත් ඇඳුම් ගන්න ගිහිල්ලා තෝරනවා නේ. ඇඟට තියලා බලනවා. හැඩ බලනවා. වර්ණේ බලනවා. ගැළපෙනවද කියලා බලනවා. ඇයි ඒ? වර්ණේ උපාදාන කරන්නේ දී. මේ සංඥා උපාදාන කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍රය දීලා තියෙන්නේ. දැන් මේක උපාදානයක් තියෙනවා. මේකේ දා තිබුණ වස්ත්‍රය. මේකේ තියෙනවා කෑලි 5ට හදන්න පුළුවන්. 10කට හදන්නත් පුළුවන්, 20කට හදා ගන්නත් පුළුවන්, 100කට 100ක් කඩ, 1000 කඩ එහෙමත් හදන්න පුළුවන්. මේක. වස්ත්‍රයටවත් ඇලුම් කරනවද? උපාදානයක් තියෙනවා. ඒ සංඥා වෙන්නේ ගන්න. මේක සුදු පාට, මේක නිල් පාට, මේක කහ පාට, මේක රතු පාට. මේ සංඥා උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් බලන්නකො දැන් මේ වස්ත්‍රයේ භික්ෂුන් වහන්සේලාට එදා නියම කළේ කොහොමද? මේක හදාගන්න ක්‍රමය දන්නවද? මේ වස්ත්‍රය හදාගන්න කොහොමද? ඒ වස්ත්‍රයටවත් සිත ඇලෙන්නේ නැති වෙන්න තමයි තථාගතයන් වහන්සේ මේ වස්ත්‍රය අනුදැන වදාළේ. මේ වස්ත්‍රය හදන්න කිව්වේ භික්ෂුන් වහන්සේ ලැබුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සිවුරක් කොහොමද සකස් කරගන්නේ? සිවුර සකස් කරගන්නකොට කුණු ගොඩේ තියෙන වලන් අල්ලලා ඉවත් දාපු රෙදි කැල්ල ගන්න. මිනි ඔතලා ඒ කාලේ මිනි බාල රෙදි වලින් ඔතලා ගිහිල්ලා දැම්ම සොහනට. ඒ රෙදි කැලි ගන්න. කාන්තාවන් මාසිකව පාවිච්චි කරලා ඉවතලන රෙදි කැලි ගන්න. ඒ කාන්තාවන් දරුවන් බිහි කරන අවස්ථාවේ පාවිච්චි කරන වස්ත්‍ර ඉවත දානවා. ඒව ගන්න. අන්නේ රෙදි කැලි ටික අරගෙන එකට එකතු කරලා ගලාගෙන යන දිය කඩਿੱත්තක දින 7ක් ගැට ගහලා තියෙනවා. දින 7ක් ගැට ගහලා තියෙන ගලාගෙන යන සැඩ පහරි. ඊට පස්සේ රෙදි ටික අරගෙන එකතු කරලා රෙදි කැලි ටික අරගෙන එකතු කරලා අර ඉස්ම හොජස් ගෑවිලා තියෙන තැන් කපලා ඉවත් කරන්න. ඒ ඉතුරු රෙදි කැලි ටික අරගෙන එකට මුට්ටු කළ මහන්න. මහලා ගස්වල පොතු තියෙනවා කහට වර්ග තියෙන පොතු. ඒ පොතු වේලලා තලලා ඒක හැලියක දාලා තම්බන්න. පඳු හැලිය කියලා එකක් අහලා තියෙනවා. ඒ හැලියක දාලා තම්බන්න. තම්බල එක පෙරලා අරගෙන ඊට පස්සේ මේ වස්ත්‍රේ ඒතර කෑලි එකට එකතු කරලා මහලා තියෙනවා. කෑලි රාශියක් තියෙනවා. ඒතර ඒක අර හැලියට දාලා තම්බන්න. තම්බල ඊට පස්සේ ඒක අරගෙන මේ පඳු දාලා තියෙන. ඊට පස්සේ බෝම්බු කොළ තියෙනවා. දන්නවද? බෝම්බු කොළ. ඒවා තම්බලා ඒ වතුරෙන් ආයෙ සෝදනවා. ඒ වස්ත්‍රයට මැස්ස වහන්නේ නැහැ. ඒ වස්ත්‍රයට සත්තු කිට්ටු වෙන්නේ නැහැ. දැන් ওই වස්ත්‍ර වලට මැස්සත් තහන සත්තු කිට්ටු වෙන. මදුරුව චිට්ටු වෙන. මේ වස්ත්‍රයට එන්නේ. ඒතර මේ වස්ත්‍රයට ආසාවක් තියනවද කාට? ආසාවක් තියනවද? නැහැ. කිසි කෙනෙකුට ආසාවක් නැහැ වස්ත්‍රයට. එතකොට මොන විදිහටද ඒක හදාගන්නේ? වස්ත්‍රයට තියෙන ආසාවත් අතහරින්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර මේ වස්ත්‍රේ පෙරවගෙන අපිට යන්න පුළුවන් ජනාධිපති මැදුරට. ඒ වස්ත්‍රය හැදුවේ අර විදිහටයි. ඒතර ඒ වස්ත්‍රේ පෙරවගෙන අපිට ජනාධිපති මැදුරටත් යන්න පුළුවන්. ඔයත් වගේ න ගෙයින් එළියටවත් බහින්නේ. එහෙම වස්ත්‍රයක් පෙරවගෙන. හවුද නේ? ඇයි? උපාදාන කරන් ඉන්නේ. සංඥාව උපාදාන කරා. සංඥාවෙන් තමයි වෙන් කළේ. මේකත් සතර මහා ධාතු සැඳගෙන ඉන්න වස්ත්‍ර සතර මහා ධාතු. වෙනසක් නැහැ. ඒ සකස් කරලා තියෙන ද්‍රව්‍යයෙන් වෙනසක් නැහැ. වෙනස තියෙන මනසේ. සංඥාවෙන් උපාදාන කරගත්තා. ඒ නිසානේ අර වෙලඳ ආයතනෙට ගිහිල්ලා ඇඳුම් තෝරන්නේ. උපාදානය කරගෙන ඉන්නවා. සංඥා උපාදානස්කන්ධ දුක්ඛ. ගැලපෙන්නේ නැත්නම් අයින් කරා. සෝමානය ගෙනලා මේක හරියන්නේ නැහැ. මේක මට අඳින්න බෑ. මේක එකපාරයි යන්නේ.
නැත්නම් මගුල් ගෙදරට ඇඳ ආයි තව තැනකට අඳින්න මේක අයින් කරනවා. අපිට එහෙම ගන්න මේක ඇඳගෙන පාසකෝලටත් යන්න පුළුවන්, මල ගෙදරටත් යන්න පුළුවන්, ඕනම උත්සවයකට යන්නත් පුළුවන්, ජනාධිපති මැදුරට යන්නත් පුළුවන්. ඒක කච්චි. වෙනස් ඒවා ඕනේද නැද්ද? ඇයි ඒ? උපාදාන කරගෙන ඉන්නේ. ඉතින් උපාදාන කන්දා දුක්ඛ. අතහරින්න. දැන් උත්සවයට එකම ඇඳුම ඇඳන් ගියා කියලා එළවනවද? දොස්තර දායිද? නෑ දොස්තර දාන්නේ නෑ. එතකොට සිතේ නේද වෙනස තියෙන්නේ. තදින් අල්ලගෙන නේද ඉන්නේ. සංඥා උපාදානස්කන්ධ දුක්ඛ. සංස්කාර උපාදානස්කන්ධ. සංස්කාර කියන්නේ සිතුවිලි වලට, චේතනා, ඒවත් කර්ම වලට. සිතුවිලි වල බලවත් බවට චේතනා හැවත් කර්ම කියනවා. තදින් අල්ලන්නේ. කුසල කර්මයක් තදින් අල්ලගෙන ඉන්නේ. අකුසල කර්මත් කරන්නේ සිතින් තදින් අල්ලගෙන. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික වුණොත් විතරයි අකුසල කර්මයක් කරන්න පුළුවන්. දැන් තදින් අල්ලගෙන ඉන්නේ අකුසල කර්මයක් කරන්නේ. කුසල කර්මත් කරනවා සමහර දෙනෙක්. තදින් අල්ලගෙන. සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ. විඥාන උපාදානස්කන්ධ. විඥානේ කිව්ව මනසට, මානසිකාරයේ සිට අල්ලගෙන නැද්ද තදින්? ඇහි රූපයයි නිසා හැදෙන සිතත් තදින් අල්ලන් ඉන්නවා. කනයි ශබ්දයයි නිසා හැදෙන සිතත් තදින් අල්ලන් ඉන්නවා. සත විඥානේ. නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිතත් තදින් අල්ලන් ඉන්නවා. දිවයි රසයයි නිසා හැදෙන සිතත් තදින් අල්ලන් ඉන්නවා. ඔය සිතටයි කැමති. කයයි පහසයි නිසා හැදෙන සිතත් තදින් අල්ලන් ඉන්නවා. මනසයි අරමුණු නිසා හැදෙන සිතත් තදින් අල්ලන් ඉන්නවා. විඥානය උපාදාන කරගෙන නැද්ද? ඕනම වෙලාවක හොයන්නේ සිත්. වෙන මොකුත් හොයන්න බෑ. රූප වාහිනිය ළඟ වාඩි වෙලා මොනවද හොයන්නේ? සිත් නෙමෙයිද හොයන්නේ? ඒක රූප රාමු බලලා සිත් ටිකක් හදන්නේ නැද්ද? ඒකේ ශබ්ද අහලා සිත් ටිකක් හදන්නේ නැද්ද? මෙන්න බලන්න මේ සිත් හැදෙන පිළිවෙල මම කියන්නම් ওই පහම එකටම හැදෙනවා. කැම පිඟානක් අරගෙන ගිහින් වාඩි වෙන රූප වාහිනිය ඉස්සරහ. වාඩි වෙනවද? ඔව්. ඒතර ඇහෙන් රූප දැකලා එතන සිතක් හැදෙනවා. ඒ විඥානේ අල්ලගෙන ඉන්නේ. උපාදාන කරන්නේ. ඒ කියන දෙබස්සාල විඥානයක් හැදෙනවා. සෝත විඥාන. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. කාමරේ මොකක් නැත්නම් එසාලේ මොකක් හරි දුර්ගන්ධයක් තියෙනවනම් අර එයා ප්‍රශ්න එකක් ගෙනලා සුවඳවත් කරනවා. ගාන විඥානයක් වෙනවා. කැම පිඟාන අතේ තියෙන්නේ ජීවා විඥානයක් වෙනවා. සැප පුටුවක වාඩි වෙලා ඉන්නේ. ශරීරයයි පහසයි නිසා කාය විඥානයක් වෙනවා. ඊට පස්සේ අපි කියමු විදුලි බලය විසන්දි වුණා කියලා. නරූප වහිනේ ක්‍රියාත්මක වෙන්නේ. මනසෙන් කල්පනා කරන්නේ නැද්ද? මනෝ විඥානත්. ඒ ඔක්කොම උපාදාන කරන්නේ නැද්ද? තදින් අල්ලගෙන නැද්ද? ඒ රූප වාහිනිය පෙන්වන රූප පිළිබඳව සිත තදින් අල්ලගෙන ඉන්නේ. ඒකනේ හෙටත් එක බලන්න. හැමදාම බලන්න. ඒතර ඒක දෙබස් සිතින් අල්ලගෙන ඉන්නේ. ඒ විඥානියත් අල්ලගෙන ඉන්නේ. ඉතින් තේරෙන්නේ නැද්ද සිත් ටිකක් විතරයි හැදෙන්නේ කියලා. ඒ හැදෙන සිත සනේ නැති වෙනවා කියලා තේන්නේ නැද්ද? අර ඔක්කොම සිත් ටික ඉවරයි නේද විදුලිය විසන්දි වෙච්ච එක. දැන් ඒතකොට තියෙනවා මනෝ විඥාන. ඊට මොනවා වෙයිද? නැද්ද? දැන් මේ විඥාන හයම ක්‍රියාත්මකද එතන? තදින් අල්ලගෙන නැද්ද? දුක්ඛ. සාතන් වහන්සේ රූපහිනි බලලා නාට්‍ය බලලා නෑ. සාතන් වහන්සේ චක්කු විඥාන අල්ලගෙනද තියෙන්නේ? නෑ. ඒක විඥානයක් සිතත් අල්ලගෙන නෑ. සිතවිලි පිළිබඳව අතහැරලා තියෙන්නේ. අපි රූප උපාදානස්කන්ධ රූපයත් උපාදාන කරගෙන ඉන්නවා. විඳීමත් උපාදාන තදින් අල්ලගෙන ඉන්නවා. සංඥාවත් උපාදාන කරගෙන ඉන්නවා. ඒ වර්ණයත් තදින් අල්ලගෙන ඉන්නවා. සිත බලවත් වෙන ස්වභාවය සංස්කාරත් තදින් අල්ලන් ඉන්නවා. විඥානයත් තදින් අල්ලගෙන ඉන්නවා. පංච උපාදානස්කන්ධා ඉතින් උපාදානය අතහරින්න ඕන. මනසට හරි විවේකී. මනස හරි සැහැල්ලුයි. මනස හරි නිදහස්. ශරීරෙ ලෙඩක් නැහැ. අසනීපත් නැහැ. 70%ක් නවීන විද්‍යා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා 70%ක් කායික රෝග වලට හේතුව මනස. දන්නව? එහෙනම් එතකොට
බලන්න රහතන් වහන්සේගේ සිත සියල්ලෙන් නිදහස් නම් සිතවිලි වල ඇලිලා නැහැ කොතනකවත්. රූපයට ඇලිලත් නැහැ, වේදනාවට ඇලිලත් නැහැ, සංඥාවට ඇලිලත් නැහැ, සංස්කාරයන්ට ඇලිලත් නැහැ, විඥාණයට ඇලිලත් නැහැ. අපි සෑම මොහොතකම පදින් ග්‍රහණය කරන්න පුරුදු වෙලා තියෙන දුකයි. එහෙනම් මේක කවදද අතහරින්නේ? නුවණින් දැනගන්න, දැක ගන්න. දැකගෙන අතහරින්න. නිකන් අතහරින්නේ. අපි කොච්චර කිව්වත් අතහරින්න කියලා මේක දුකයි කියලා අතහරින්න කියලා කොච්චර කිව්වත් අතහරින්නේ. හැබැයි අතහැරෙනවා අවබෝධය තුල. ධර්මය ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න නිකම්ම අතහැරෙනවා. අතහරින්න අවශ්‍ය වෙන්නේ එදාට. අවබෝධ කරන්න කිව්වේ ඒකයි ධහම. ධහම අවබෝධ වෙන්න සත්‍යය අවබෝධ වෙන්නේ. සත්‍ය අවබෝධ වෙන්න මනසෙන් නිකම්ම ඔක ගිලිහෙනවා, අතහැරෙනවා. ওই උපාදානය. එදායින් පස්සේ කර්ම කරන්නේ නැත්නම් උප්පත්ති භවයකුත් නැහැ. උප්පත්ති භවයකුත් නැත්නම් ජාති හේවත් පහළ වීමකුත් නැහැ. පහළ වීමක් නැත්නම් ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti අවසන්. එහෙනම් උපාදාන පත්‍ය භව. උපාදානෙ නිසයි භවය සකස් වෙන්නේ. එහෙනම් මේක කවදද අතහරින්නේ? කැමති වෙලාවක පුළුවන් අතහරින්න. අතහැරියා. ඔයත් දන්නවා අර සන්තති යමති කියන්නේ කවුද කියලා. සන්තති යමති දන්නේ. එදා ඒ රජුරෝ ජනපදයක පිටිසර ජනපදයක යම් කැරැල්ලක් ඇති වුණා. ඒ කැරැල්ල ඇති වෙච්ච වෙලාවේ ඒකට යවුවේ සන්තති යමතිය. ඒ සන්තති යමතිය විශාල පිරිසක් අරගෙන ගිහිල්ලා ඊටම සුළු කාලයකදී ඒක මැඩපැවතුවා. මැඩපැවතලා ඇවිල්ලා රජුරවන්ට කිව්වා රජතුමනි ඒ කැරැල්ල අවසන් කළා ආවේ. දැන් එහෙම දෙයක් කරලා ආපුවාම ඒගොල්ලන්ට දෙනවා රජුරෝ තෑගි භෝග. දින 7කට දුන්න රජකම. මෙතෙන් දවස් 7ක් ඔබට රජකම. ඒ කැරැල්ල මැඩ පැවැත්වුවාට. දැන් රජකම හම්බුණා දවස් 7කට. සියලු සම්පත් විඳිනවා. අර නැටුම් නටන කාන්තාව එයාව සතුටු කරනවා නැටුම් වලින්. ගායනා වලින්. විවිධ දේවල් වලින් සතුටු කරනවා. මෙයා හොඳට බොනවා. හැමදාම හොඳට බිව්වා. හොඳට නැටුම් බැලුවා. රජ ඇඳුම් මැදගෙන රජ ගෙදර රජ සැප වින්දා. දවස් 6ක්. 7 වෙනි දවසේ. ඒ විදිහටම අවසාන දවසේ හොඳට බිව්වා. උදේ. බීලා ගියේ නාන්න. ඇතා පිට ගියේ. බුදුරජාණන් වහන්සේ එදා පින්දපාතේ වඩිනවා. වඩිනකොට ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව්වා ආනන්ද අර ඇතා උඩ ඉන්න පුච්චලයා අද හැන්දෑවට ධර්මය අවබෝධ කරලා පිරිනවන් පානවා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ බැලුවා බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒත් ආනන්ද හාමුදුරුවෝ මේ මිනිස්සයා බීලා ඉන්නේ හොඳටම. මේ ඇතා පිට උඩ ඉන්නත් බෑ වැනෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා හැන්දෑවට මෙයා පිරිනවන් පානවා කියලා. දැන් මේක විශාල භික්ෂුන් වහන්සේලා පිරිසකට දැනුම් දුන්නා ආනන්ද හාමුදුරුවෝ. මේක හරි අසිරිමත් දෙයක්. මේ උදේ හොඳටම බීලා කෙලින් ඉන්නත් බෑ හැන්දෑවට පිරිනවන් පානවා කියනවා. දැන් විශාල පිරිසක් දරැස් වුණා. දැස්සලා හිටියා. බුදුරජාණන් වහන්සේ දාන්න. දැන් මෙයා නාලා හැම ඇවිල්ලා රජගෙදර වාඩි වෙලා කෑම එහෙම කාලා අර නැටුම් නටන කාන්තාවන්ට කිව්වා නටන්න කියලා. දැන් මේ කාන්තාවන්නේ නැටුම් නටන්නේ බොහොමත්ම උද්‍යෝගයෙන්. ඒ කියන්නේ ඒගොල්ලන් දන්න සියලු ශිල්ප පෙන්නනවා. ඒ කියන්නේ රජුරන්ගේ තෑගි භෝග හම්බ වෙනවනේ හොඳ. ඒතර මේ කාන්තාවක් දවස් 6ක් පුරා සාමාන්‍ය ආහාර ගත්තේ නැහැ. ආහාර කුසපුරා ආහාර ගත්තාම නැටුම් නටන්න බෑ අමාරුයි. ඒ නිසා මෙයා ආහාර ස්වල්ප වශයෙන් ගත්තා. දැන් අවසාන දවසේ මේ පුළුවන් තරම් මෙයාව සතුටු කරන්න ඕනේ. තෑගි භෝග ගන්න. එදත් ඒ විදිහට සතුටු කරන අදහසෙන් නැටුම් පෙන්වුවා. ඒ නැටුම් නටන අතරේ මේ කාන්තාව වැටුනේ මැරලා. අර සාන්තත්‍යමක බැලුවා අර කාන්තාවට ලස්සනට නැටුවා. මොකද වුනේ කියලා බලන්න කියලා. බලපුවම මැරලා. මට ඇති වුණා කම්පනයක්. මෙච්චර ලස්සන තරුණ කාන්තාව මෙසනේ දැන් මෙච්චර ලස්සනට නැටුවා. මෙසනේ මැරලා වැටුණා. කල්පනා කරනවා මේ ජීවිතය මේ වගේ කන්ද. යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. දැන් අර වෙරි එහෙම හිඳුණා. මට හිඳුණා.
දැන් මේ ටිගැස්මට ගැස්සුණා. ගියා බුදුරජාණන් දන්නා බුදුරජාණන් වහන්සේ එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා එනවා කියලා විශාල පිරිසකුත් ඉන්නවා. දැන් ආවා. ඇවිල්ලි ඉවරලා. දැන් බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. ධර්මදේශනාව අවසන් රහත් වෙලා ඉවරයි. රහත් වෙලා ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා රහත් වෙලා කියලා. අනිත් අය දන්නේ නැහැ. පෘථග්ජනය දන්නේ. මම රහත් වෙලාද නැද්ද කියන්නේ. ප්‍රධාන ආනන්ද හැමදුරට කිව්වනේ මෙයා හැන්දාවට රහත් වෙලා පිරිනවම් පානවා කියලා. දැන් රහත් වෙලා ඉන්න බව බුදුරජාණන් වහන්සේ දන්නවා. දැන් එයත් දන්නවා රහත් වෙලා ඉන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ දැන් මහාන කරන්න ඕනේ. රහතන් වහන්සේ කෙනෙක් ගිහි ජීවිතේ ඉන්නේ මහාන කරන්න. පිරිකර නැහැ. හරි. කල්පයක් ඇතුළත අට පිරිකරක් පූජා කරලා නැහැ. එහි භික්ෂු භාවයෙන් පැවිදි කරන්න බෑ. මේ සම්බුද්ධ ශාසනයේ 27400ක් එහි භික්ෂු භාවයෙන් පැවිදි කළා. බුදුරජාණන් වහන්සේ මහාන මෙහිව කියලා කතා කරනකොට ඒ සියලු චූරු පෙරවිලා, හිස බූ ගෑවිලා, පාත්‍රය එල්ලගෙන ඉදිරියට එන්නේ. දැන් සාන්තති ඇමතියට කිව්වා මම පිරිකර නැහැ. පිරිකර හොයන් එන්නේ. මොකද කරන්න කියලා. මම පිරිනව පානවා කිව්වා. පිරිනව පානවා කිව්වා. නැග්ගා. ඒ චතුරාර්ය ධානයට සමවැදිලා තේජෝ ධාතුවට සමවැදුණා. නැග්ගහසට. පරංකේ බැඳලා වාඩි වුණා. තේජෝ ධාතුව කියන්නේ උණුසුම. ගින්දර. ගින්දරට සමවැදුණා. හොස්පිටාලේ ගිනි ගත්තා. ශරීරය. දෙවිලා අවසන් වුණා. ආනන්ද හැමදෙනාට පාත්‍රය පොඩ්ඩක් අල්ලන්න කියලා සරසර ගාලා ධාතුන් වහන්සේලා පාත්‍රයට වැටුණා. ඇයි ඒ? කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන ක්ෂණයෙන් අතහැරියා. රූප උපාදානස්කන්ධය අතහැරියා. වේදනා උපාදානස්කන්ධය අතහැරියා. සංඥා උපාදානස්කන්ධය අතහැරියා. සංස්කාර උපාදානස්කන්ධය අතහැරියා. විඥාන උපාදානස්කන්ධය ක්ෂණයෙන් අතහැරියා. අපි තාම අල්ලන් ඉන්නවා. උපාදාන පත්‍ය භව. අල්ලන් ඉන්න තාක්කල් භවයක් හදෙනවා. දැන් තේරෙනවද? එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒතර උදේ බීලා හිටිය හොඳට. හන්දේ රහත් වෙලා පිරිනුනුත් පෑ. නෑ. පෙර යම් කර්ම කළා Taman නොදැනුවත්කම. අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැති Taman නොදැනුවත්කම. ඒක මේ ධර්මය අවබෝධයට බාධාවක් නෑ. ආනන්තරිය පාප කර්ම කරලා නැත්තම් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මම කලින් සඳහන් කළා තියෙනවා ක්ලේශාවරණ, කර්මාවරණ, විපාකාවරණ. කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ. කර්මාවරණ කියන්නේ ආනන්තරිය පාප කර්ම. දන්නවා ආනන්තරිය පාප කර්ම. ඒ පහ කළා තියෙනවා නම් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වාඩි වුණත් අවබෝධ වෙන්නේ නැහැ. ආනන්තරිය පාප කර්ම. මම මරුවා, පියා මරුවා, රාතන් වහන්සේ ඝාතනය කළා, බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලෙව්වා, සංඝ බේද කර්මය කෙරුවා. තථාගතයන් වහන්සේ ඉදිරියෙන් වාඩි වුණත් සෝවන් වෙන්නත් බෑ. ඒ කර්ම ආවරණ. විපාක ආවරණ. විපාකයෙන් වහලා ආවරණය කියන්නේ වහනවා. ඒ තමයි මන්ද බුද්ධික. මනුෂ්‍යාත්ම භාවය ලැබුවා මන්ද බුද්ධිකයි. එයාට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ක්ලේශ ආවරණ. නියත මිත්‍යා දිට්ඨි. නියත මිත්‍යා දිට්ඨි. ඒ පිළිබඳව කියනවා දැන් තව පොඩ්ඩක් දිට්ඨි විසුද්ධි. දිට්ඨි උපාදාන. නියත මිත්‍යා දිට්ඨි ගත්තේ ඔය ඉන්නේ. සහරාන්ල වගේ කට්ටිය. නියත මිත්‍යා දිට්ඨි. ගලවන්න බෑ. එයාලට මේ ධර්මය අවබෝධ වෙන්නේ. තේරෙනවද? ඉතින් අපිත් ඉන්නවා ලංකාවෙත් ඉන්නවා තිරුපති එහෙම. තිරුපති යන එහෙම කට්ටිය ඉන්නවා. නියත මිත්‍යා දිට්ඨි. එයාලට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාද ධර්මය අතිශය ගැඹීරයි ගැඹුරුයි. මේක අවබෝධ වෙන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාද ධර්මයවත් අවබෝධ වුණොත් කවදාවත් තිරුපති යන්නේ නැහැ. යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයි නැත්te මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නැත්te මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නැත්te මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියනවා දේවල්ට යනවා. net හා යදින්න යාඥා කරන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරුවේ මෙන්න මේ ditthi උපාදාන ගැන කියන්නේ දැන්. ඒතර භව උපාදාන කියන්නේ භවෙන් භවයට අල්ල ගන්නවා. රූපාවචර බ්‍රහ්ම ලෝක අල්ල ගන්නවා. ඒක භවයක්. අරූපාවචර බ්‍රහ්ම ලෝක අල්ල ගන්නවා. ඒකත් භවයක්. දිව්‍ය ලෝක අල්ල ගන්නවා. ඒකත් භවයක්. මනුස්ස ලෝකේ නැවත අල්ල ගන්නවා. ඒකත් භවයක්.
සමහර අය പ്രേත ලෝක නිරයත් අල්ල ගන්න අකුසල් කරන. ඒවත් භව. ස්වභාවපච්චයාදී. එහෙනම් ඔයත් කරුණු පහක් තියෙනවා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා යාඥා කරලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලා ලබන්න බෑ. පල්ලියකට ගිහිල්ලා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලා ලබන්න බැරි කරුණු පහක් තියෙනවා. මේ කරුණු පහ වටිනාම කරුණු පහක්ද නැද්ද කියලා පොඩ්ඩක් හිතන්න. ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම, ප්‍රඥාව. ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම, ප්‍රඥාව. මේ පහ වටිනාම කරුණු පහක්ද නැද්ද? වටිනාම කරුණු පහ. මේ ලෝකේ ධනවත් වෙච්ච පුච්චලෙක් ඉන්නවද? පල්ලියකට ගිහිල්ලා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහන. දන්නවනේ කියන්න. කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? ධනවත් වුණා නම් යම් පුච්චලෙක් නුවණින් තේරුම් අරගෙන අර පිරිමැස්මින් හරි හම්බ කරන ධනය ඊ타මත්ම නුවණින් පරිහරණය කරලා යම් දෙයක් ඉතුරු කරලා ඒක නැවත ආයෝජනය කරලා ඒ අනුව දිනු වුණාද පල්ලියකට ගිහිල්ලා යාඥා කළා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලාද ධනවත් උනේ. එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවද ලෝකේ? කාටවත් වෙන්න පුළුවන්. හැබැයි තාමත් යනවා. අදටත් යනවා. ලබන්න බෑ නේද ධනවත්. හොඳ සිල්වත් වෙච්ච පුජ්‍යලෙක් ඉන්නවද? පල්ලියකට ගිහිල්ලා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහලා. සිල්වත් වෙච්ච කෙනෙක් නෑ. එයා පව්පින් තේරුම් ගන්න ඕනේ. කුසල අකුසල තේරුම් ගන්න ඕනේ. හොඳ නරක තේරුම් ගන්න ඕනේ. වැරද්ද නිවැරද්ද තේරුම් ගන්න ඕනේ. බුද්ධියෙන් නුවණින් තේරුම් අරගෙන මේ නරක දේවල් පව් අකුසල් සිතුවිලි බැහැර කළොත් එයාට සිල්වතෙක් වෙන්න පුළුවන්. එහෙම නැතුව සිල්වතෙක් වෙන්න පුළුවන්. වෙච්ච කෙනෙක් ඉන්නවද කවුරු හරි? හොඳයි. උගතෙක් වෙච්ච කෙනෙක් ඉන්නවද? පල්ලියකට ගිහලා යාඥා කරලා. එහෙනම් ඉතින් ඉස්කෝල ටික විශ්වවිද්‍යාල ටික ඔක්කොම වහලා දාන එකනේ තියෙන්නේ. පල්ලි ටිකක් කරනවා, කෝවිල් ටිකක් කරනවා, දේවාල ටිකක් කරනවා. උපාධිය දෙනවා ඒකේ. O level, A level, O level. ඒ නමෙම දෙනවා ඉතින්. ගන්න පුළුවන්. රජයට මොනතරම් සල්ලි ඉතුරු වෙයි? කෝටි ප්‍රකෝටි ගානක ධනයක් ඉතුරු වෙයි. උගතෙක් වෙච්ච කෙනෙක් ඉන්නවද? පල්ලියකට ගිහලා යාඥා කළා, දේවාලයකට ගිහලා පරතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහලා පොල් ගහලා. ඉන්නවද? වෙන්න පුළුවන් දුගතේ. නෑ පුංචි කාලේ ඉඳලා අනන්ත ප්‍රමාණ දුක් විඳා, දෙමව්පියෝ දුක් විඳා දරුවව විශ්වවිද්‍යාලය යවන්න. විශ්වවිද්‍යාලය ගිය දරුවෙක්ගෙන් අහන්න. අපි ඒ දරුවත් එක්ක කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. හාමුදුරනේ අපි අනන්ත දුක් විඳලා මෙතනට ආවේ, විශ්වවිද්‍යාලයට ආවේ. වතුර බේසමේ කකුල් දෙක දාගෙන අපි පාඩම් කරේ. ලේන්සුව තෙමල තියාගෙන මූණ පිරදම අපි පාඩම් කරේ. ගෙදර ඉන්න අය සියලු දෙනා නිදාගත්තාම අපි පොත අරන් ලයිට් එක දාගෙන පාඩම් කරන්නේ. එහෙම දුක් විඳලා අපි මෙතනට ආවේ. ඉතින් එහෙම ඕනේ නැහැ. අරෙම ගන්න පුළුවන්. උපාධිය දෙයිද එතනින්? උපාධිය ගත්ත කෙනෙක් ඉන්නද? ඒකට ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම ගන්න පුළුවන්. ඉතින් ඔය පල්ලි, දේවාල, කෝවිල ඕන තරම් තියෙන මේ කොරෝනා ටික මේ රටෙන් ඉවත් කරලා දෙන්න කියන්නකෝ. අපි සමාජයේ සුවසේ ජීවත් වෙනවා. අයින් කරලා දෙන්න කියන්නකෝ. පුළුවන් ද කරන්න? ඔකත් හේතුඵල ධමයක් තියෙනවා. යම් සත්‍යයේ විස බීජ ඒ පැතිරීම නිසා නෙමෙයිද මේක මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක හේතුඵලනේ තියෙන්නේ. ඒ හේතු මේ ඵල. තේරෙනවද? නිරෝගී වෙච්ච කෙනෙක් නෑ නේද? හැබැයි සමහර අය අදත් යනවා නිරෝගී වෙන්න ඕකට. එහෙනම් ස්පිරිතාල ටික ඔක්කොම වහලා දාන එකනේ තියෙන්නේ. මේ දොස්තරලට පිටත ලක්ෂ ගණන්, කෝටි ගණන් මේ වියදම් කරන්නේ බෙහෙත් වලට මොකටද? ලබන්න බෑ. හොඳයි ප්‍රඥාව ලැබපු කෙනෙක් ඉන්නවද? පල්ලියකට ගිහිලා යාඥා කරලා දේවාලයකට ගිහිල්ලා පළතුරු වට්ටියක් දීලා කෝවිලකට ගිහිල්ලා පොල් ගහන. ප්‍රඥාව ලැබපු කෙනෙක් ඉන්නවද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට. සාරාංශක කල්පලක්ෂය පාරමිතා පුරලා තමයි බුද්ධිය අග්‍රඵලය ලැබුවේ. හවුද නැද්ද? යාඥා කළා. පළතුරු වට්ටියක් දීලා. පොල් ගහලා.
එහෙනම් ධනවත්කම, සිල්වත්කම, උගත්කම, නිරෝගීකම, ප්‍රඥාව. මේ කරුණ වටිනාම කරුණු පහක් නේද මේ පහ? එකක්වත් ලබන්න පුළුවන්. එහෙනම් තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ හරි හේතුඵල ධමයක් තියෙනවා. මේ දික්ටි උපාදාන නමුත් අදක් තියෙනවා. මේ එදත් තිබුණ බුදුරජාණන් වහන්සේ කාලේ. දික්ටි වලට ඇලිලා හිටියේ. සාස්වත දික්ටි, උච්ඡේද දික්ටි, අක්‍රීය දික්ටි, නාස්තික දික්ටි, අහේතුක දික්ටි. ආදි වශයෙන් අනන්ත තිබ්බ දික්ටි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යායක් හේතුන්ගෙන් හටගන්නේ. හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවා. එහෙනම් දික්ටි උපාදාන අතහරින්න. මේ තව පිළිබඳව කියන ඊගාව ධර්ම දේශනාවේදී කාල වේලාව අවසන් වෙලා තියෙනවා. පැහැදිලිද කියන එක? නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් නැහැ මට තවත් සරණං ලෞතර බුදුරජාණන් වහන්සේ තරම්. නැත්නම් මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් නැහැ මට තවත් සරණක් මේ උතුම් ධහම තරම්. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ තමන්ගේ ජීවිතත් එක්ක ගලපගත්තද මේ ධහම? එයාට සැනසෙල්ලක් ලබන්න පුළුවන්. ඒ සැනසෙල්ල සදාකාලිකයි. ඒ තමයි නිවන. සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල. ඒක ලැබලා අවසානයේ නිවන් දකින්න පුච්චලේ විතරයි මේ දුක් ගොඩින් නිදහස් වෙන්නේ. එහෙම නැති තාක්කල් නැවත මේ දුකටපත් වෙනවා. එහෙනම් උපාදානෙ අතහරින්න ඕනේද? තවදුරටත් තියාගන්නවද? හැබැයි කවදද අතහරින්නේ කියන එක ඔය කට්ටිය තීරණය කරන්නේ. හැබැයි අදත් පුළුවන්. අර සම්තති යමති වගේ. අදත් පුළුවන් වන්න. හැබැයි කවදා හරි අතහරින්න වෙනවා. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. හොඳට හිතන්න කල්පනා කරන්න. විවිධ දිට්ඨි පස්සේ යන්න එපා. සම්මා දිට්ඨියට එන්න. බෞද්ධ දර්ශනය තුළ මේ සියලු දිට්ඨි වලින් මුදවලා සම්මා දිට්ඨියට ගන්නවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය. නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්ප. මේ දෙකමයි ති ප්‍රඥාවට. නේ? දැන් සීලයක පිහිටියා එකග වූ සිතින් බණ ඇහුවා සත්‍ය අවබෝධ කළා. සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැවිල්ලා තියෙනවා. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා එහෙනම්. දායකත්වයේ දේවගොඩ පදිංචි කල්යාණි ගමගේ ආත් කෝරළගේ රන් සීලු කෝරළගේ සහ විදුසිනී ජයසූරිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අරමුණු තියන්නේ දයාරත්න ගමගේ සොහොයුරාණන්ට විශේෂ අරමුණ. ඒ වගේම ජේන්නෝන ආදරණීය මෑණියන් සහ ගාබ්‍රියෙල් පියාණන්, ස්වර්ණලතා සොහොයුරිය සහ විමලාවතී පුංචි අම්මා, සොපිහාමි මව, එල්පිසිඤ්ඤෝ ආදරණීය පියාණන්, මිත්‍රසේන සොහොයුර සහ ගුණවතී සොහොයුරිය, ඇන්ටන් සීයා ඇතුළු මියගිය දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්, කරුණාසේන බාප්පා, පාල චෛවීර සීයා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන රන්සිලු කෝරළගේ විදුසිනී ජයසූරිය දුවගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සැමට, සමන්මලි සචේන් චූරි පුතා සහ ප්‍රදීප් පුතාගේ මව්පියන් ඇතුළු පවුලේ සෑම දෙනාට, ජයමිනිහා ඉසුරු ජයතිලක පුතාගේ මාපියන් ඇතුළු පවුලේ සෑම දෙනාට, ඥාන රත්න ගමගේ මාල්නි ගමගේ නිසංසලා ගමගේ ධනුෂ්ක කොඩිකාර චන්ද්‍රාවතී සහ එමලින් යන සොහොයුරයන්ගේ පවුල් වල සෑම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාධ්‍යාලයේ සෑම දෙනාටත් රණවිරුවන්ටත් සහභාගී වූ සියලු දෙනාටත් මේ භවයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂ දිනය 2020 ජූලි 30 වෙනි දින තපෝවනේ රිද ස්වාමීන් වහන්සේ. එහෙමනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියනේ නම් සඳහන් කළ පරලෝසපත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. සෙත් ප්‍රාර්ථනා කරනම් සඳහන් කළ සියලු දෙනා සෙත් ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. ඒ වගේම දේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාධ්‍යාලයේ සියලුම දෙනාටත් රණවිරුවන්ට සහභාගී වූ සියලු දෙනාටත් මේ භවයේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය බණ අහපු සියලු දෙනාටත් මේ සෑම දෙනාටම මේ භවය තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සාදු කියන්නේ.
දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තිරුවන් සරණයි.